ආයුබෝවන් සියලුම දෙනාට දේශීය ආදාය විභාගය වෙනුවෙන් අපි ඉගෙනෙන සාමාන්‍ය දැනීමේ වීඩියෝ පාඩම් මාලාවේ දෙසතිය සංග්‍රහ පදනම් කරගෙන කරන වීඩියෝ පාඩම් මාලාවේ හතරවෙනි වීඩියෝ වනේ පස්වෙනි වීඩියෝ තමයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ. අපි වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරපු දෙසතිය සංග්‍රහ හා සම්බන්ධව chart එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. දැන් වීඩියෝ ටිකත් එක්ක සීරීස් එකත් එක්ක ඉන්න ඔයගොල්ලන්ට මේක හොඳට හුරු පුරුදුයි. එතක මම දැන් ආරම්භ කරනවා වැඩි වෙලාවක් ගන්න නැතුව ගිය වසරේ පෙබරවාරි මාසේ මුල් සතියට අදාළව ඒ කියන්නේ මුල් කොටසට අදාළ වන දෙසතිය සංග්‍රහ භාෂයෙන් ගොනු කරගන්න පුළුවන් කරුණු ටික වත් එක්ක සාකච්ඡා කරන්න. ඒක ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නයක් තමයි ඉතින් මේවා තොරතුරු එකතු කරගන්න සංග්‍රහව කියවන්න දැන් ප්‍රමාණවත් කාලයක් නැහැ විභාගයේ අත ළඟ නිසා එකතු කරගත්ත තොරතුරු ටිකක් තමයි ඔබට මේ විදිහට මම ඉදිරිපත් කරන්නේ. ඩිජිටල් සමාවෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගන්න කීයද කියලා අහලා තියෙනවා 650ක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ආසන තියෙනවා 650ක්. ඉතින් ඒක අපි අපේ සාමාන්‍ය තොරතුරු සටහන් කරගන්න විශේෂ මාතෘකා නැතුව තොරතුරු සටහන් කරගන්න තැනට එකතු කරගන්නම. නමුත් ඔබේ සාමාන්‍ය විභාග වලට සාමාන්‍ය දැනීම එකතු කරන කෙනෙක් නම් පාර්ලිමේන්තු ආසන කියලාම ඔයාලට වෙනම මේ වගේ පුංචි කොලයක් තියෙන්න ඕන. විවිධ රටවල පාර්ලිමේන්තු වල ආසන සංඛ්‍යාව සකස්ම ගැන සාකච්ඡා කරනකොට සටහන් කරගන්න. එතකොට මේ UK වල පාර්ලිමේන්තු එකේ ආසන ගත්තොත් එතන 650ක් තියෙනවා කියන එක තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ඩිජිටල් සීමා බාධකයක් නිර්මාණය කිරීමේ අදහස මත ලෝක ප්‍රධාන රටක් වන 2019 අප්‍රේල් මාසයේ 52ක් සම්මත කරගෙන එරට තුළ අන්තර්ජාලයේ නිදහසේ ගලා යාම වළක්වාලමින් නීති රාමුවක් සකස් කරපු රට. ඒ කියන්නේ අන්තර්ජාලයට නිදහසේ යන්නේ නැතුව ඩිජිටල් සීමා බාධක නිර්මාණය කරපු ලෝකේ ප්‍රධාන පෙළේ රටක් විදිහට රුසියාව අපි නම් කරනවා. හරි. ඊට පස්සේ චීන ව්‍යවස්ථාදායකයෙ කුමක්ද කියලා අහුවොත් උත්තරේ වෙන්න ඕන මහජන කොංග්‍රසය. චීන ව්‍යවස්ථාදායකය නම් කරන්නේ මහජන කොංග්‍රසය විදියට. චීන ව්‍යවස්ථාදායකය අපි නම් කරන්නේ මහජන කොංග්‍රසය අපි පාර්ලිමේන්තුව නම් කරනවා වගේ. එතකොට ආසියාවේ රටක 2018 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කර එරට අග්‍රාමාත්‍ය ධුරයටපත් ලෝ වයස්ගතම රාජ්‍ය නායකයා. ඉතින් එහෙම කිව්වම අපේ රටෙත් පහුගිය කාලෙදී අන්වර්ථ නාම සකස් කරා එතුමා වෙනුවෙන්. ඒ තමයි මහතීර් මොහොමඩ් මහත්මයා. ආසියාවේ රටක ඉතින් ආසියාවේ රටක 2018 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරා විතරක් නෙමෙයි එතුමා අග්‍රාමාත්‍ය ධූරයටපත් වුණා ඒ ජයග්‍රහණයත් එක්කම. ඒ අනුව ඒ අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙච්ච ලෝකේ වයස්ගතම රාජ්‍ය නායකයා තත්ත්වයටත් එතුමාපත් වුණා මහතීර් මොහොමඩ් මහත්මයා. ඉතින් මහතීර් මොහොමඩ් මහත්මයා රාජනායක ධූරයේ දරන්නේ මොන රටේද කියන එක ඔබ හැමෝම මම හැමෝම දන්න ප්‍රශ්නයක්. මොකද ඉතිහාසයේ ධම්ම ජාතිය පියා විදිහටත් ඒ රටේ අපි මහතීර් මොහොමඩ් මහත්මයාව හඳුන්වන නිසා ඉතින් ඒව හොයලා බලලා දැනගන්න ඕන කරුණු සමස්තයක් වශයෙන් ගත් කල පිළිකා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන හේතුව තමයි දුම්පානය විදිහට කෙටියෙන් නම් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන ලෝක සෞඛ්‍ය දිනයේදී තිබෙන 2018 වසරටලු ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO ඒකේ ලාංඡනයත් මතක් කරගන්න 70 වන ලෝක සෞඛ්‍ය දිනය 2018 වර්ෂයේ තමයි ඉදිරිය තියෙන්නේ. මේ දිනේ සැමරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තෝරාගත්ත 2018 දී තමයි ශ්‍රී ලංකාව තෝරාගත්තේ. එහෙනම් WHO එකේ 70 වෙනි සංවත්සර සැමරුම 2018 දී ශ්‍රී ලංකාවේ තමයි සිද්ධ කරේ කියන එක වැදගත් වෙනවා. කැලිකසල පිරවූ කන්ටේනර් විශාල ගණනක් වෙනත් රටක සිට ලංකාවට ගෙනවා ඇති පුවතක් පහුගිය කාලේ මාධ්‍යවල වාර්තා වුණා. මෙම කැලිකසල මෙරටට ගෙන්වා තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ ඉඳන්. ඒක මතක තියාගන්න ඕන. මෙරට ගෝලීය කසල වෙළඳාම සම්බන්ධයෙන් ඍජුවම අදාළ වන එක්සත් ජාතීන්ගේ සමිතිය දේශීය මාතර කසල ප්‍රවාහනය පිළිබඳ අයත් වන සම්මුතිය මොකක්ද කියලා අහුවොත් මේක අහන ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් තමයි බාසල් සම්මුතිය. එහෙනම් බාසල් සම්මුතිය තියෙන්නේ මොනකටද? දේශීය මාතර ගෝලීය කසල වෙළඳාම සම්බන්ධයෙන් දේශීය මාතර අපද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් තමයි ඒක තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා වංශකතාවේ අමරණීය ජයග්‍රහණයක් වන 1996 ලෝක කුසලානය 2014 2020 කුසලානය සහ ආසියානු කුසලානය එකවර පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් මෑතකදී ස්ථාපිත කරා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේදී අපි 1996 අපේ ලෝක කුසලානය 2014 2020 කුසලානය සහ ආසියානු කුසලානය එකවර දකින්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේදී. ශ්‍රී ලංකාවේ දැනට වනගහනේ අඩුම දිස්ත්‍රික්කය මොකක්ද කියලා අහුවොත් උත්තරේ දෙන්න ඕන ගම්පහ විදියට. තාප බලය නිපදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය. තාප බලය කියන එක නිපදවන්න නම් ගල් අඟුරු සහ කණ්ජ තෙල් තමයි අවශ්‍ය වෙන්නේ.
ශ්‍රී ලංකාවේ තාප බලාගාරය. ඉතින් මේ විදුලිය හා සම්බන්ධ බලාගාර හා සම්බන්ධ ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්කම තියෙනවා. වර්තමානයේදී ගොඩක් මේක සාකච්ඡාවට ගන්න නිසා ශ්‍රී ලංකාවේ තාප බලාගාරය තමයි නොරිච්චෝලේ ලක් විජය බලාගාරය. දකුණු ඇමරිකාවේ khනිජ තෙල් නිපදවන ප්‍රධාන රටවල් දෙකක් විදියට අපට බ්‍රසීලය සහ වෙනිසියුලාව. ඒ කියන්නේ දකුණු ඇමරිකාවේ khනිජ තෙල් දැන් අපි khනිජ තෙල් නිපදවන රටවල් විදියට අපි ගත්තාන් පස්සේ මැද පෙරදිග රටවල් තමයි අපේ මතකයට එන්නේ. ඉතින් දකුණු ඇමරිකාවේ khනිජ තෙල් නිපදවන ප්‍රධාන රටවල් දෙකක් විදියට අපට බ්‍රසීලය සහ වෙනිසියුලාව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අප්‍රිකාවේ khනිජ තෙල් නිපදවන ප්‍රධාන රටවල් විදියට නයිජීරියාව, ඇල්ජීරියාව, ලිබියාව වගේ රටවල් ඕන හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අග්‍රදිග ආසියාවේ අපටත් ආසන්නේ khනිජ තෙල් නිපදවන ප්‍රධාන රටවල් දෙකක් විදියට අපි ඉන්දුනීසියාව සහ බ්‍රුනයි කියන දූපත් හඳුන්වනවා. khනිජ තෙල් නිපදවන ලබන ප්‍රධානතම මැද පෙරදිග රටවල් විදියට ජෝර්දානය, ඊශ්‍රායලය, ලෙබනනය වගේ රටවල් හඳුන්වනවා. දැන් මහා බ්‍රිතාන්‍යයේ khනිජ තෙල් ලබා ගන්නා ප්‍රධානතම මුහුදු ප්‍රදේශය තමයි මේ තියෙන උතුරු මුහුද උන්ට ආසන්නයේ තියෙන ලෝකයේ ස්වභාවික වායු නිපදවන ප්‍රධාන රටවල් තුන ස්වභාවික වායු නිපදවීම අතිනොත් ප්‍රධාන රටවල් තුන විදිහට හඳුන්වන්නේ අපි එකක් සෞදි අරාබිය, ඊට පස්සේ ලිබියාව සහ ඊජිප්තුව කියන රටවල්. ප්‍රථම න්‍යෂ්ටික විදුලි ජනකය ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද්දේ 1951 වසරේදී. ප්‍රථම න්‍යෂ්ටික විදුලි ජනකය ඇමරිකාව විසින් නිෂ්පාදනය කරේ 1951 වසරේදී. දකුණු ආසියානු කලාපයේ විශාලතම ටයර් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. ඒ තමයි දකුණු ආසියානු කලාපයේම විශාලතම ටයර් නිෂ්පාදන සමාගම. කොහෙද ආරම්භ වුණේ? හොරණ වගවත්ත. ඉතින් අපි ඒකත් අර රජයේ ප්‍රතිපත්ති ඒ වගේ මෙන්න මෙතන අපි සටහන් කරන පිටුවට මේක අදාළ කරගමු. අපි අර ඉරණතිව් වල මුහුදු කූඩැල්ලන් අපනයන මධ්‍යස්ථාන ගැන කතා කරා වගේම මෙතන අපි සටහන් කරගමු විශාලතම දකුණු ආසියාවේ මේක ටයර් නිෂ්පාදනය. තැන තමයි අපිට ඕන වෙන්නේ හොරණ වගවත්ත. හරි. ඊට පස්සේ ඒක 2021 ජනවාරි 14 වෙනි දින තමයි විවෘත වුණේ ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා අතින්. ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුජ්‍යලික සමාගම නමින් මෙරට කාර්මික නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර ඩොස්වා තබමින් ආරම්භ වූ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වෙනවා කියලා තමයි අදහස් කරන්නේ. ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුජ්‍යලික සමාගම නමින් තමයි මේක තියෙන්නේ. අපි ඒකත් ටිකක් ලියා ගමු. ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් විදිහට තමයි ඒක නම් වෙන්නේ සමාගම. ඇමරිකානු ජනාධිපති වියට පත්වෙච්ච බියපත්ම පුජ්‍යලයා. ඉතින් අපි ඇමරිකානු ජනාධිපතිවරයා ගැන ලියන්න පුංචි ඉඩකඩක් වෙන් කරගත්තා. ඔබට මතක ඇති ඇමරිකානු ජනාධිපතිවරයා හා සම්බන්ධව කතා කරද්දී හරි. එතකොට මේ බියපත්ම ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ශ්‍රේණිය ගැන ගොඩාක් ප්‍රශ්න අහනවා. ලාබාලතම බියපත්ම ඒ විදියට ප්‍රශ්න වැඩිම කාලය ජනාධිපති ධූරයේ දරුවෝ අඩුම කාලයේ දරුවෝ ඒ විදියට ප්‍රශ්න නැගෙනවා. ඉතින් ජනාධිපති පදවියට පත්වෙච්ච බියපත්ම පුජ්‍යලයා දැන්ට අවුරුදු 78 ඉන්න සහ වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් මහත්මයා තමයි බියපත්ම පුජ්‍යලයා. 2020 නොවැම්බර් 20 වෙනි දින පැවති ජනාධිපතිවරණයේදී ඉතින් ඇමරිකානු ජනාධිපතිවරණයක් නොවැම්බර් 20 තමයි අවසන් වලට තිබුණේ 2020 වසරේදී. රිපබ්ලික් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවලා ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජෝ බයිඩන් තමයි ජයගත්තේ. බයිඩන් ජනාධිපති ධුර ඉලක්ක කළ පළමු අවස්ථාව මේක නෑ. 1988 2008 කියන වසරවලත් මුදුරේට තරග කරන්න සැරසිලා තියෙනවා. ඒ සඳහා ඩෙමොක්‍රැටික් පක්ෂයේ නාම යෝජනා දිනා ගන්න තරගවලට ඉදිරිපත් වුණත් ඒ වගේ ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා එතුමාට. ඔහුගේ දේශපාලන දිවියේ වඩාත්ම විශේෂ සිද්ධිය ලෙස සැලකෙන්නේ 2009 බැරක් ඔබාමා ජනාධිපතිවරයා ලෙස පත්වීම. බැරක් ඔබාමාගේ උපජනාධිපතිවරයා විදිහට 2017 වසර දක්වා ඔහු එම ධූරයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් ඩෙමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරපු කෙනෙක් තමයි බැරක් ඔබාමා ජනාධිපතිවරයා කියන්නේ. හරි. එතකම අපි 2020 යේල් සහ කොලොම්බියා යන ඇමරිකානු විශ්වවිද්‍යාල පරීක්ෂකයන් නිකුත් කරන ලද 2020 පාරිසරික කාර්යසාධන දර්ශකයට අනුව ලොව ඉහළම වායුගෝලීය ගුණාත්මක භාවයක් සහිත රට බවට පත්වුණේ පින්ලන්තේ. හොඳම අධ්‍යාපන පද්ධතිය, හොඳම වායුගෝලීය ගුණාත්මකතාවය මේ ඔක්කොම පින්ලන්තෙන් තමයි අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි ස්ථානයේ ඕස්ට්‍රේලියාවට, තුන්වෙනි ස්ථානයේ ස්වීඩනයට පත් වෙලා තියෙනවා. අයිස්ලන්ඩ් හතරවෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව 91 වගේ රටක ඉන්නවා. සෙසු දකුණු ආසියාතික රටවල් වලට වඩා ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා කියලා තමයි කියන්නේ ශ්‍රී ලංකාව. 2020 පාරිසරික කාර්යසාධන දර්ශකයට අනුව අපිට අවශ්‍ය නම් මෙතනින් සටහන් කරගන්න පුළුවන්කම තියෙනවා.
2020 පාරිසරික කාර්ය සාධන දර්ශකය 2020 පාරිසරික කාර්ය සාධන දර්ශකය ගැන සාකච්ඡා කරද්දී ප්‍රශ්න ඒ කියන්නේ පළවෙනි තැන ලබා ගන්නවා කියලා අපි කිව්වේ පින්ලන්තය, දෙවෙනි තැන ඕස්ට්‍රේලියාවට හම්බ වෙනවා, තුන්වෙනි තැන ස්වීඩනයේ තමයි ලබා ගන්නවා කියලා කිව්වේ. ඩෙන්මාර්කයේ ලකුණු 82.5ක් ලබාගෙන මේ ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය දෙවෙනි, තෙවෙනි සහ සිව්වෙනි ස්ථාන වලට පත් කරමින්. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ සම වෙන්න ඕන මේ ලෝක පාරිසරික කාර්ය දර්ශකයෙන් නෙමෙයි. මේක ඇවිල්ලා මේ ඉහළම වායුගෝලීය ගුණාත්මක භාවයේ දර්ශකය. මේක අපිට නම් වෙන්න ඕන ඉහළම වායුගෝලීය ගුණාත්මක භාවය. වායුගෝලීය ගුණාත්මක භාවය ගත්තොත් පින්ලන්තයේ තමයි හොඳම විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මේ 2020 මම අර ඉස්සෙල්ලා සටහන් කර පාරිසරික කාර්ය සාධන දර්ශකය. පාරිසරික කාර්ය සාධන දර්ශකය ගැන කතා 2020 ගැන කතා කරද්දී ඒකේ අංක 1ට ඩෙන්මාර්කයේ ඉන්නේ. අංක 2 ලක්සම්බර්ග් ඉන්නවා. ඊට පස්සේ අංක 3 කියන ස්ථානයට ස්විට්සර්ලන්ඩ් පත් වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තයේ සහ 4 වෙනි ස්ථානයට UK එහෙම නැත්නම් එක්සත් රාජධානිය පත් වෙලා තියෙනවා. හරි. අපි ඒත් එක්කම ඉස්සරහට යනවා 2020 පරිසර කාර්ය සාධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 109 හිටියේ වායුගෝලීය තත්ත්වය අනුව 91 තමයි අපි හිටියේ. අපි 91 මෙතන හිටියා. මෙතනට ගත්තොත් අපි 109 කියන ස්ථානයේ දක්වා පත් වෙලා තියෙනවා. ඉතින් මේ දර්ශක ආශ්‍රයෙන් කරුණු අහනවා අනිවාර්යයෙන්ම සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍ර වලට. 2021 පෙබරවාරි මාසේ 4 වෙනි දින සමරු ලැබූ ශ්‍රී ලංකාවේ කීවෙනි නිදහස් උළෙලද 2021 නම් අපි 73 සැමරුවේ. ඒක අපි 1.48 ඉඳන් ගණන් කරගෙන යන්නේ. 2022 දී අපි 74 වෙනි නිදහස් උළෙල සමරලා අවසానයි මේ වෙනකොට. ශ්‍රී ලංකා නාවික හමුදා 70 වෙනි සංවත්සරයේ 2020 දෙසැම්බර් මාසේ 9 වෙනි දින සමරන ලැබුවේ කිනම් තේමාවක් පදනම් කරගෙනද කියලා කියනවා. මේ ඔබේ නාවික හමුදාවයි ඔබේ නාවික හමුදාන් පිළිබඳ දැනුවත් වෙන්න කියන තේමාවෙන් තමයි අපි මේක ඉස්සෙල්ලා සාකච්ඡා කරා සැමරුම් කියන මාතෘකාව යටතේ. ඉතින් ඒක අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ලාංකීය සිනමාව සතුවද තුන් ඈදිත සිනමාපට හඳුනා ගන්නට පුළුවන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තුන් ඈදිත සිනමාපට නම් කරන්න කියලා කියනවා. ලාංකීය සිනමාව සතුවද තුන් ඈදිත චිත්‍රපට හඳුනා ගන්න පුළුවන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තුන් ඈදිත සිනමාපට තමයි. ඉතින් මාටින් වික්‍රමසිංහයන්ගේ ලියූ තුන් ඈත නවකතා මත පදනම් කරගෙන ගම්පෙරළිය කලියුගයේ සහ යුගාන්තයේ තුනම සිනමා අධ්‍යක්ෂණය කරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. සත්‍යජිත් රායිගේ අපූර්ව චිත්‍රත්වය ප්‍රකට තුන් ඈත සිනමා නිර්මාණයද ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන්කමක් කියන එකෙන් අදහස් වෙන්නේ තවත් රටක මෙහෙම තියනවා කියන එක. දැන් ඉන්දියාව තමයි එහෙම තියනවා. සත්‍යජිත් රායිගේ අපූර්ව චිත්‍රය ප්‍රකට තුන් ඈත සිනමා නිර්මාණයක් විදිහට අපි ගන්නෙ. එසේම කල්කටා චිත්‍රය යනද එසේ නිර්මාණය තවත් ප්‍රකට තුන් ඈත සිනමා නිර්මාණයක්. කල්කටා චිත්‍රය ගත්තොත් ඒ තමයි ප්‍රතිවන්දි. අපි ඒක චුට්ටක් සටහන් කරගමු. කල්කටා චිත්‍රය ෆිල්ම් ආශ්‍රයෙන් කතා කරනවා. ඒක නම් කරගන්නවා අපි මෙහෙම එකක් ප්‍රතිවන්දි, එකක් අපි කියනවා මොකද්ද සීමාබද්ධ, අනිත් එක අපි නම් කරනවා කොහොමද ජන ආරණ්‍ය විදියට. හරි. එතකම අපි බලනවා මෙහෙම මීට අමතරව සත්‍යජිත්‍රායිගෙන් අනතුරු ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම තුන් ඈත සිනමාපට නිර්මාණය කර ලබන්නේ මෘණාල් සෙන් කියලා පුජ්‍යලයක් විසින් අධ්‍යක්ෂණය කරන ලද තුන් ඈත සිනමාපට හඳුන්වා දෙන්නේද කල්කටා චිත්‍රය කියන නමින්ම තමයි. ඒක ඉන්ටර්විව් කල්කටා සහ පදටික් කියන නම් වලින්. තවත් චිත්‍රයක් වෙනවා මොකද්ද? ඉන්ටර්විව් ඒ වගේම කල්කටා සහ පදටික් කියන නම් වලින් තව තුනක් වෙනවා. ඒක මෘණාල් සෙන්ගේ තමයි ඒ තුන් ඈත චිත්‍රපට හඳුනාගන්නේ. කවුද? රචකයා අධ්‍යක්ෂකවරයා මෘණාල් සෙන් පුජ්‍යලයා. ඊට අමතරව සත්‍යජිත් රායිගේ ඉන්දියාවේ ඒ තුන් ඈත අපූර්වත්වය විදිහට තමයි අපි ඒක හඳුන්වන්නේ. ඉතින් ඒවා සිනමාව හා සම්බන්ධව අහන්න පුළුවන් කරුණු. හොඳයි අපි ඒත් එක්කම එහෙනම් අවසන් කරන්න යදෙනවා. ඊටමත්ම ඉක්මනට අපි විසින් ආරම්භ කරපු 2021 පෙබරවාරි මාස පළමු අර්ධයේ දේශීය සංග්‍රහ වාර්ෂිකයෙන් උකහාගත් සියලුම සාමාන්‍ය දැනීමේ කරුණු ටික ඒත් එක්කම මම ආරම්භ කරනවා. ආරම්භ කිරීම කරන්නේ 2021 ජනවාරි මාසේ දෙවෙනි කොටසට අදාළ නැත්නම් දෙවෙනි අර්ධයට අදාළ දේශීය සංග්‍රහයෙන් අපිට සාකච්ඡාවට ගන්න තියෙන කරුණු විග්‍රහය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 70 වෙනි සංවත්සරයේ සංකේතවත් කරමින් 2020 දෙසැම්බර් මාසේ 31 වෙනි දින මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් විසින් වර්තමාන කොට නම් අජිත් නිවාර කප්ඩාල් මහත්මයා ඉන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් පිළිගනු ලැබූ සමරු කාසියේ වටිනාකම කුමක්ද? ඉතින් මේක ඉතාමත්ම හොඳ මෑත කාලීන තොරතුරක් නිසා අපි ඒක සටහන් කරගමු. ඒ තමයි සමරු කාසි. ඒ තමයි සමරු කාසි කියන මාතෘකාව යටතේ ගත්තොත් සමරු කාසි එකක් මේ කරුණ සටහන් කරනට කලින් මම කියන්නම් ඉතාමත්ම මෑතකදී ඒ කියන්නේ මේ මාර්තු මාසේ 2022 මාර්තු මාසේ 21 වන දිනට යෙදුන ජනහා නිවාස සංගායනයේ ආරම්භ වුණේ 1871 1871 ආරම්භ වෙච්ච ජනහා නිවාස සංගායනයේට අවුරුදු 150ක් ඒ වගේම තමයි කොළඹ වෛද්‍ය පීඨයටත් ඒ සැමරුම් වෙනුවෙනුත් රුපියල් 20 කාසියක් නිකුත් කරා. ඊට අමතරව තමයි මේක සටහන් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එකට සෙන්ට්‍රල් බැංක් එක ආරම්භ වුණේ 1950 දී ඒගොල්ලෝ අවුරුදු 70 සපුරුව 2020 දී ඒ විදිහට දෙසැම්බර් මාසේ 31 වෙනි දින නිකුත් කරා සමරුම් කාසියක් ඒකත් රුපියල් 20. සංසන්දනය සඳහා නොවන කාසියක් ලෙස නිකුත් කරන ලැබූ සමරු කාසිය ඇවිල්ලා මේක පැති 7ක් සහිත හැඩයකින් යුක්ත කාසියක්. අපි මෙතනදී හඳුන්වා දුන්න කාසියත් පැති 7කින් හැඩයකින් යුක්තයි. මෙතනත් අපි කතා කරනවා පැති 7ක කාසියක් තමයි නිකුත් කරලා තියෙන්නේ. අවුරුද්දේ රෝස පැහැ මාසය ලෙස හඳුන්වන මාසය කුමක්ද කියලා අහනවා. අවුරුද්දේ රෝස පාට මාසය ඔක්තෝබර් මාසය. ඔක්තෝබර් මාසයේ රෝස පැහැති මාසය යනුවෙන් හඳුන්වන්නේ ගෝලීය පිළිකා මර්ධන වැඩසටහන මගින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පියවරු පිළිකා රෝගීන් පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම සඳහා යොදා ගැනීමත් සමග තමයි මේ විදිහට සාකච්ඡා කරන්න නම් කරලා තියෙන්නේ. අවුරුද්දේ රෝස පාට මාසය තමයි ඔක්තෝබර් මාසය. පින්ක් ඔක්තෝබර් කියලා මතක තියාගමු. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට මුදල් භාවිතය අවම කිරීම අරමුණු කර ගනිමින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පේවීම් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මුදල් මගින් සිදු කළ ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පොදු කේතයක් හඳුන්වා දුන්නා. ඒ කේතය තමයි ලංකා QR කියලා කියන්නේ. ඉතින් අපි ඒක සටහන් කරගන්න ඕන මේ සෙන්ට්‍රල් බැංක් ගැන කතා කරපු තැනම සටහන් කරගමු. ලංකා QR විදිහට තමයි මේ ගෙවීම් කේතය අපි ඔන්න කේතය මොකක්ද කියලා අහුවොත් ලංකා QR විදිහට අපි ඒක හඳුනා ගන්න ඕන. මේ කේතය එළි දක්වනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසේ 5 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී. ඇමරිකාව අවසන් වතාවට පෘථිවියට සඳෙන් 5 සාම්පල් රැගෙන පැමිණි 1972 වසරේදී එම සඳගමන්ට යොදාගත් යානය අපි මේක සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරපු කරුණක්. ඒ තමයි අපොලෝ 17 යානය. රුසියාවත් ඒ විදිහට ගිය අවසානට 1976 සඳෙන් 5 ගේන්න ඒකට යොදාගත්ත යානයත් අපි සාකච්ඡා කරලා සටහන් කරගත්ත අපේ ස්පේස් පේජ් එකේ. ඒ තමයි ලූනා 24. චීනය විසින් ක්‍රියාත්මක කරන සද්ද ගවේෂණ ව්‍යාපෘතිය හඳුන්වන්නේ Chang'e 5 අපි ඒක නම් කරා. ඒ යාන හතරක එකතුවක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. එම හතරම පෘථිවියෙන් පිටත් වූයේ එක ඒකකයක් විදිහට. මෙම යානසිය චාරිකාව ආරම්භ කර 2020 නොවැම්බර් මාසේ 23 වෙනි දින පෘථිවියෙන් පිටත් වෙලා දෙසැම්බර් 1 වෙනි දින සඳ මත ගොඩ බැසීමෙන් පසු සඳහේ 5 සාම්පල් එකතු කර ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 17 වෙනි දින අලියම් කාලයේ නැවත පෘථිවියට ළඟා වුණා. මේ ව්‍යාපෘතිය මගින් සාම්පල් එකතු කරගත් ප්‍රදේශ හැඳින්වුනේ කුණාටු සයුරු කියන නමින් හඳේ. 2020 වසර සඳහා නොබෙල් සම්මාන ප්‍රදානෝත්සවය මෑත ඉතිහාසයේ පවත්වන ලද වෙනස්ම ආකාරයේ උත්සවයක් වෙලා තිබුණා. අපි මේක සාකච්ඡා කරා. COVID-19 වසංගත තත්ත්වය නිසා මේ වසරේ සම්මානලාභී වෙනදා මෙන් සම්මාන ලබා ගැනීම සඳහා ස්වීඩනයට හෝ නෝර්වේ වෙත හෝ පැමිණියේ නැහැ. ඔවුන් Tamanට හිමි සම්මානය ලබා ගත්තේ ඔවුන්ගේ රටවල් වලදී. ඇතමුන් තම රටවල පිහිටි ස්වීඩන තානාපති කාර්යාලයේදීද ඇතමුන් තම නිවෙස්වලදීම මේ සම්මාන ලබා ගත්තා. ඉතින් නොබෙල් ගැන අපි සාකච්ඡා කරන්න මෙන්න මෙහෙම පිටුවක් වෙන් කරලා අපේ සීරීස් එක පටන් ගන්නකොටම ඉතින් එතනදී මෙහෙම තියෙනවා 1901 වසරේ සිට වසරක් පාසා නොබෙල් සම්මාන පිරිනැමෙන්නේ රසායන විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, කර්මාන්තකරුවෙකු ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැති පත්‍රයට අනුව අපි කතා කරා. මුල් කාලේ නොබෙල් සම්මානය පිරිනැමුනේ වෛද්‍ය විද්‍යාව, ඒ වගේම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍ය සාමයට පමණ 1968 එකතු වෙලා 69 ඉඳන් ආර්ථික විද්‍යාව වෙනුවෙන් සම්මාන පිරිනැමීම ආරම්භ කරා. සම්මාන හිමි කර ගන්න අයගේ නම ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ දෙසැම්බර් මාසයේදී තමයි මේ සම්මාන පිරිනැමීම සිද්ධ වුණේ. හරි. එතකොට 2020 වසරේ අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 2021 වසර
මේනකොට අපි සාකච්ඡා කරලා අවසන් වෙන නිසා නමුත් සාමය පිළිවෙලතාවගේ මම මතක් කරා මේ කතා කරන දවසෙත් 2020 දී එක හම්බුනේ ලෝක ආහාර වැඩසටහනට 2021 දී මාධ්‍යවේදීන් දෙපළකට වේදිනියකට සහ වේදියෙක්ට ඒ තමයි පිලිපීනයේ සහ රුසියාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙච්ච දෙන්නෙක්. කෙනෙක් අපි නම් කරනවා මරියා රේසා විදිහට අනිත් එක්කෙනා දිමිත්‍රි රුසියාව නියෝජනය කරන දිමිත්‍රි කියන කෙනා. හරි ඒත් එක්කම බුදු සසුනට දරුවන් දායාද කළ නිවාස නොමැති මව්පියන්ගේ වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඔකත් රජයේ අර ව්‍යාපෘති කියන කොටට අපි එක එකතු කරගනිමු. ඒක එතෙන්ට අදාළ වෙන කරුණක් නිසා. හරි එතකොට අපි මේ විදිහට කතා කරලා තියෙන දැන් ව්‍යාපෘති ගණනාවක්ම මොනවද ඒ කියු ෂොප් කියන එක සුරකිමු ගංගා ඊට පස්සේ ආයබෑම් වැඩ ලක්ෂයක් නිදහස් දහසක් වාර සෞභාග්‍ය ඊ ලෑන්ඩ් කියන ව්‍යාපෘතිය ඒත් එක්කම දැන් මිහිඳු නිවහන කියලා කියන්නේ බුදුසසුනට දරුවන් දායාද කරපු නිවසක් නැති දෙමාපියන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය. බංග්ලාදේශ මහජන සමූහාණ්ඩ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්වා මහ කොමසාරිස් කවුද කියලා අහලා 2020 දී තාරික් මොහමඩ් කියන කෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර යනුවෙන් හඳුන්වන විරුදාවලිය ලැබපු ක්‍රිකට් ක්‍රීඩාංගණය කුමක්ද කියලා අහුවත් ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර කියන ගරු නාමය හම්බෙලා තියෙන විරුදාවලිය හම්බෙලා තියෙනවා. ඩුබයි නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්ස්පෝ 2020 තේමාව තමයි සංකල්පනා එකතු කර අනාගතයේ ගොඩනගමු කියන තේමාව. ඒක අපි සටහන් කරගමු එක්ස්පෝ 2020 ඩුබයි ඒකේ තේමාව උනේ තේමාව අපි සටහන් කරගමු. මේකත් මෑත කලින්දී අපි ගොඩාක් සාකච්ඡාවට ගත්ත කාරණක් නිසා මොකද තේමාව සංකල්පනා එකතු කර අනාගතයේ ගොඩනගමු කියන එක. සංකල්පනා එකතු කර අනාගතය ගොඩනගමු කියන තේමාව තමයි තිබුණේ. BBC පුවත්පත් සේවය නම් කළ 2018 වසරේ ලොව වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනාට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වුණා. ඒ තමයි සාගර විද්‍යාඥවරිය. ඇගේ නම තමයි ආෂා ඩිවෝස්. ඒක අපි ශ්‍රී ලංකාවේ සුප්‍රකට පුරවැසියෝ විවිධ රටවල පාර්ලිමේන්තු නියෝජනය කරන සහ විවිධ රටවල් නියෝජනය කරන විවිධ සොයා ගැනීම කරපු කරුණු සටහන් කරන්න අපි වෙන් කරගත්ත ඉඩක්. අපි ඒක මේක හොයලා සටහන් කරගමු. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා රංගඩයස් මහත්මයා ගැන. දැන් අපි මෙතන සාකච්ඡා කරනවා ආෂා ඩිවෝස් සාගර විද්‍යාඥවරිය ආෂා ඩිවෝස් 2018 වසරේදී ලොව ප්‍රබලම කියන්නේ වඩාත්ම බලපෑම් කරගන්න පුළුවන් කාන්තාවන් 100 දෙනාගෙන් එක්කෙනෙක් බවට නම් කරලා තියෙනවා. එහෙම නම් කිරීම කරේ BBC පුවත් සේවය මගින්. එයා සාගර විද්‍යාඥවරියක්. හරි. ඊට පස්සේ මෙලට අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේදී රණවිරුවන් දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර තවත් විශාල ප්‍රමාණයක් ආබාධ තත්ත්වයට ලක් වී ඇත. මෙම යුද්ධයේදී දීපිදු සහ ආබාධ වූ රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන සැමරුම් උත්සවය තමයි රණවිරු උත්තම ප්‍රයාම සැමරුම් උළෙල. මේකත් අපි අතනම සටහන් කරගනිමු රජයේ විවිධ වැඩසටහන් තුලම. මොකද ඒක විශේෂ කරුණක් විදිහට සෑම වර්ෂයකම සමරන ලබනවා රණවිරු උත්තම ප්‍රයාම සැමරුම් උළෙල විදිහට තමයි ඒක නම් කරන්නේ. රණවිරු උත්තම ප්‍රයාම සැමරුම් උළෙල. හරි. එතකම අපි බලමු ඉදිරියට යන්න ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන දර්ශකයේ ලෙස නම් කරේ 2021 සිට 2039 මේ අපි ගෙවන දශකයේ නම තමයි කත් අපි එතනටම සටහන් කරගමු 2021 30 දශකයේ ශ්‍රී ලංකාව නම් කරලා තියෙන නිපුණතා සංවර්ධන දශකය. නිපුණතා සංවර්ධන දශකයේ විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙකුගේ 150 වන උපන්දින සැමරුම යෙදලා තිබුණ 2019 වසරේ උපන්දින සැමරුම කරේ 150 වෙනි ඉන්දියාවේ අවිහිංසාවාදී ක්‍රියාකරණාත්මක නාමයෙන් අපි හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ අපි ඒක අර සංවත්සර සැමරුම වගේ සටහනක සටහන් කරගනිමු. ඉන්දියාවල සැමරුවා 150 බර්ත්ඩේ එක 2019 දී සැමරීම කරේ ඒ මහත්මා ගාන්ධි මැතිතුමාගේ. හරි. ශ්‍රී ලංකා නිපුණතා සංවර්ධන දශකයේ අපි කතා කරා විරෝධතා හේතුවෙන් යම් වෙනස් කිරීමකට භාජනය වූ අල්ටිමා තියුලි දැන් හැඳින්වෙන්නේ කවර නමකින්ද කියලා හඳුන්වනවා. මොකද්ද විරෝධතා හේතුවෙන් නම වෙනස් කිරීමට භාජනය වූ අල්ටිමා තියුලි දැන් හැඳින්වෙන්නේ අරුකොට් කියන නමින්. අපි ඒක සාමාන්‍ය තැනක සටහන් කරගනිමු. මම හිතනවා ඔබ මේ කරුණ පිළිබඳව හොඳින්ම දැනුවත්.
අරුකොට් කියන නම බවට පත් උනේ නම් වෙනස් කරලා තිබුණේ මොන විදියටද? අල්තිමා තියුලි කියන නම. අල්තිමා තියුලි. හරි. ඊට පස්සේ ලෝකපුරා ජනප්‍රියටපත් වූ මිකී මවුස් කාටුන් චරිතයට හඬ දුන් කාන්තාව 2019 වසරේදී දිවියෙන් සමුගත්තා. ඒකේ නම තමයි රුසි ටේලර්. ඒතර මිකී මවුස්ට හඬ කවපු එක්කෙනාගේ නම තමයි රුසි ටේලර්. රුසි ටේලර් එයා මේ යන්ට යෙදුණා 2019 වර්ෂයේදී. ජාතික සම්මානවල 2019 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු මෙහිදී ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගය උදෙසා සිදු කරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුජ්‍යලයන් සඳහා ප්‍රදානය කරන උසස්ම සම්මානය තමයි. ඒකත් අහන ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රත්න කියන සම්මානය. ශ්‍රී ලංකා රත්න තමයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රත්න සම්මානය විදේශීය පුජ්‍යලයකට දෙන්නේ. ශ්‍රී ලංකාවෙන් දෙන උසස්ම සම්මානය. ඒක දුන්නා ඒ තමයි යශුෂි අකාශිට 2019 වර්ෂයේදී. ඇමරිකානු පුරවැසියෙකුට ලද හැකි ඉහළම ගෞරව පදක්කම වන ජනාධිපති නිදහස් පදක්කම සුප්‍රසිද්ධ ගෝල්ෆ් ක්‍රීඩකයෙකු හට 2019 දී හම්බුණා. ඒ තමයි ටයිගර් වුඩ්ස්. ඒකත් අපි මෙතනම සටහන් කරගන්නෙමු. 2019 දී ඇමරිකාවේදී පුරවැසියෙකුට ලබන්න පුළුවන් උපරිම ගෞරව පදක්කම තමයි ජනාධිපති නිදහස් පදක්කම කියලා කියන්නේ. ඒක හම්බුණා ටෙනිස් සමාවෙන ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට. ඒවා අහන්න පුළුවන් ප්‍රශ්න. මෑතකදී ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේ දුම්රිය පොළකදී එක්තරා ගාන්තාවක් ගායනා කළ ගීතයක් ජංගම දුරකථනයේ වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමග ඇලෝ පුරා වේගෙන් ජනප්‍රිය වන්නට යෙදුණා. ඒ අනුව ඇයට ඉන්දියාවේ චිත්‍රපට ගීත ගායනා ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ තමයි රාණු මොණ්ඩාල් කියලා කියන්නේ. ඔබ දන්නවා ඒක. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පූජා භූමියක් ජාතික උරුමයක් බවට පත් කිරීමත් එහි පැවැත්වෙන වාර්ෂික පෙරහරට නෛතික භාවයක් ලබා දෙන්නත් 2019 දී කටයුතු කරා. ඒ කියන්නේ ප්‍රධාන පූජා භූමියක් ජාතික උරුමයක් බවට පත් වුණා. ඒ කියන්නේ 2019 වෙනකන් ජාතික උරුමයක් වෙලා තිබුච්ච නැති දෙයක් සහ ඒ පෙරහැරට නෛතික භාවයක් ලබා දුන්නා. ඒ තමයි මිහින්තලේ රජමහා විහාරය. මොන මතක තියාගන්න. මෑතකදී එක්තරා රටක ඉබෝලා වෛරසය ආසාදනීය පුජ්‍යලයන් හට ලබා දුන් ඖෂධ වර්ග 4ක් අතරින් ඖෂධ 2ක් සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බැවින් ඉදිරියේදී ප්‍රතිකාර සඳහා එම ඖෂධ භාවිතා කළ හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරා. ඒ රට තමයි කොංගෝ. ඒක ඉබෝලාවට සාර්ථකව එන්නත් එහෙම නැත්නම් ඖෂධ වර්ග 7 බලපු රට තමයි ලබා දුන් රට තමයි කොංගෝව. ඊට පස්සේ තියෙනවා සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ව්‍යාපෘතිය යටතේ සංස්කරණයෙන් ප්‍රකාශිත සම්භාව්‍ය ග්‍රන්ථයක් 2019 ජූලි මාසයේ දිනකදී ජනගත කරන ලද්දුවා. පොළොන්නරු යුගයට අයත් ගද්‍ය සාහිත්‍ය කෘතියක් තමයි ඒක. ඒ තමයි බුත්සරණ ග්‍රන්ථය. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාල 18ක ශිෂ්‍යයන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා අත්හදා බැලූනයක් ගුවන්ගත කරා. ඒ කොහෙද? ඒ කියන්නේ විශ්වවිද්‍යාල ගණනාවක් සිසුන් එකතු වෙලා දබුල DS සේනානායක විදුහල් භූමියේ තමයි ඒක සිද්ධ කරන්නට යෙදුනේ. 2018 වසරේදී දිවියෙන් සමුගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා තමයි කොෆි අනන්. ඒතර කොෆි අනන් මහත්මයා මේ යන්නට යෙදුණා. ඒ කියන්නේ 2018 වර්ෂයේදී මේ ගිය ලේකම් හිටපු UN ලේකම් තමයි කොෆි අනන් මහත්මයා. හරි ඒත් එක්කම අපි 2020 ජනවාරි ජනවාරි මාස දෙවෙනි කොටසට දාලා දේශීය සංග්‍රහවාර්ෂයේ සාමාන්‍ය දැනීමේ කාරණා විග්‍රහය අවසන් කරනවා. ඒත් එක්කම අපි ජනවාරි මාස පළවෙනි කොටසට අදාළ සාමාන්‍ය දැනීමේ කාරණා විග්‍රහය ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගම සමග පිළිසඳර ප්‍රථම වැඩසටහන පැවැත්වූ ස්ථාන 2020 සැප්තැම්බර් මාසයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්වල. ඒක අපි රාජ්‍ය ප්‍රතිපත්ති යටතේම තියමු. ගම සමග පිළිසඳරක් වැඩසටහන ගම සමග පිළිසඳරක් ප්‍රශ්ට එක තිබුණේ පළවෙනි එක 2020 සැප්තැම්බර් මාසයේ බදුල්ල හල්දුම්මුල්ල. පිටකොටුව ප්‍රදේශයේ අක්කර 5ක භූමි ප්‍රදේශයක පිහිටා තිබූ මැනින් වෙළඳපොළ ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කර ඇත්තේ පෑලියගොඩ අක්කර 13ක භූමියක. එතකොට පිටකොටුවේ මැනින් මාකට් එක අරගෙන යන්නේ පෑලියගොඩ. ඒකත් ඔන්න සටහන් කරගත්තා.
ඊට පස්සේ තියෙනවා 2020 සැප්තැම්බර් මාසයේ 3 වෙනි දින ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සතුන් 38ක දුරින් නෞකාවක් ගිනි ගැනීමට ලක් වුණා. ඒ නෞකාව මොකක්ද කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි නෞකාව හා සම්බන්ධ ප්‍රශ්න වෙනකොට සාකච්ඡා කරලා අවසానයි කෙටිසටහනකුත් ගහගෙන තියෙන්නේ. ඉතින් කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සිරුකුම්පත් හා විනිමය කොමිසම් සභාව එක්ව හඳුන්වා දෙන ලද කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරන ක්‍රමවේදය ජනගත කිරීම සිදු වූයේ කවද්ද කියලා අහනවා. ඒ කියන්නේ කොළඹ කොටස් හුවමාරුවත් ශ්‍රී ලංකා සිරුකුම්පත් හා විනිමය කොමිසම් සභාවත් එකට එකතු වෙලා හඳුන්වා දුන්න කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරන ක්‍රමවේදය ජනගත කළා 2020 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී. හරි. ඊළඟට ඇමරිකානු ජාතික ජෝ බයිඩන් අයිති වෙන පක්ෂය අපි දැන් ගොඩාක් සාකච්ඡා කරා ඩෙමොක්‍රැටික් පක්ෂය. ඇමරිකානු ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් උපජනාධිපති තත්ත්වයට පත් වුණා. අපි ඒකත් කතා කරා කමලා දේවී හැරිස් මහත්මිය. ඒ වගේම තමයි එතුමියගේ අර අපි අප්‍රිකානු සහ ආසියානු සම්භවය ගැන කතා කරා. මොකද මව ඉන්දියානු කාන්තාවක් සහ පියා ජමේකානු ජාතිකයෙක්. 2020 සැප්තැම්බර් මාස 3 වෙනිදා ලෝකයේ එක්වර හමු වූ විශාලතම මැමත් අස්තිය සමූහය සොයාගෙන ලැබුවේ කිනම් ප්‍රදේශයකින්ද? මේක ගොඩාක් එන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. මොකද පහුගිය A-level පොදු පරීක්ෂණයට ඇහුවා මේ ප්‍රශ්නේ නෙමෙයි ලංකාවේ පාහියන් ගල්ලෙන ආශ්‍රයෙන් අහපු ප්‍රශ්නයක්. ඒ වගේම මෙතන මේක සටහන් කරගන්න 2020 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා තමයි විශාලම මැමත් අස්ති සමූහය කියන්නේ ගොඩක් එකවර හම්බුණා. අස්ති සමූහය ඒ මෙක්සිකෝ සිටි අගනුවරින් තමයි ඒක සොයාගන්න ලැබුණේ. මෙක්සිකෝවේ මෙම මැමත් ඇටකැබිලි සමූහය සොයා ගැනීමට මත්තෙන් එකම ස්ථානයක වැඩිම මැමත් ඇටකැබිලි සොයා ගැනීම හම්බුනේ මීට ඉස්සෙල්ලා. පෙරදී මෙහෙම විශාලම තොගයක් හම්බෙලා තිබුණේ ඇමරිකාවේ උතුරු ඩකෝටා ප්‍රදේශයේ. උතුරු ඩකෝටා ප්‍රදේශයේ තමයි මීට කලින් මේ විදිහට විශාල සමූහයක් මැමත් අස්තිය හඳුනා ගන්න පුළුවන්කම ලැබුණේ. ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ වූ වර්ෂය 1925. 1925 තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ වෙන්නට යෙදුනේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රථම සිංහල නිවේදකයා ලෙස පත් වූයේ කවුද? අපි ඒක සටහන් කරගමු. ශ්‍රී ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ පළවෙනි සිංහල නිවේදකයා තමයි ඩී.එම්. කොළඹගේ මහත්මයා. ඩී.එම්. කොළඹගේ මහත්මයා. ලංකා ගුවන්විදුලි සේවය වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කරේ 1949. එතකොට 1949 දී මේක දෙපාර්තමේන්තුවක් තත්ත්වයට අරගෙන අවිලා තියෙනවා. වෙළඳ සේවය ආරම්භ කරේ ඉතින් අපි අහලා තියෙන මේ රේඩියෝ channel එකක් වෙළඳ සේවය කියලා කියන්නේ. ඒක 1951 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. ගුවන්විදුලියේ ස්වාධීන සේවාවක් බවට පත් වෙන්නේ 1967 ජනවාරි 5 වෙනි දින සිට මෙදින සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විදියට මේක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තත්ත්වයට පත් වෙන්නේ 1967 ජනවාරි මාසේ 5 වෙනි දින ඉඳන් දැන් තමයි ස්වාධීන ආයතනයක් විදියට මේක අපි හඳුනාගන්නේ. ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය මේක නම් අහලා තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය තමයි රජරට සේවය. ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය විදිහට අපි රජරට සේවය නම් කරනවා. ලංකාවේ ප්‍රථම පෞද්ගලික ඒ කියන්නේ ප්‍රයිවට් FM එක මොකද්ද? ඉස්සෙල්ලාම සිරස් FM තමයි ආරම්භයේ සටහන් කරන්නේ. වසර 2000න් පසුව ලංකාවට බලපෑ දරුණුතම කුණාටුව ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 නොවැම්බර් මාස 30 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කරපු කුණාටුව තමයි බුරවි. ඒ කියන්නේ වසර 2000න් පස්සෙම ලංකාවට ආපු විශාලතම කුණාටුව තමයි 2020 නොවැම්බර් ආවේ ඒ බුරවි සිඩි කුණාටුව. ශ්‍රී ලංකාවට බලපෑ බුරවි සිඩි කුණාටුවේ බුරවි කියන නම තිබ්බේ. බුරවි කියන නම අයිති වෙන්නේ කාටද කියලා අහුවොත් ඒ මාලදිවෙන් වචනයක් තමයි මේ විදිහට තියලා තියෙන්නේ. මැලේ භාෂාවෙන් ගත්තොත් බුරවි කියලා කියන්නේ අතරම නැංගුරම කියන වචනෙන් තමයි මේක සකස් වෙලා තියෙන්නේ. අපි තවත් ඉස්සරහට යමු. ඩියෝගෝ මැරඩෝනා විසින් ලබාගත් ගෝල ද්විත්වයක් දෙවියන්ගේ හස්තයේ ලෙසත් සතවර්ෂයේ හොඳම ගෝලයේ ලෙසත් ඉතිහාසයට එක් වුණා. ඒකිනම් වසරක පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ඩියෝගෝ මැරඩෝනා ගැන අපි පහුගිය කාලේ ගොඩාක්ම සාකච්ඡාවට ගත්තා. ඉතින් අපි ඒක සටහන් කරගනිමු. අපි පොදු කරුණු සටහන් කරන තැනක අපි ඒක මෙන්න මෙතනින් සටහන් කරගමු.
ඒ තමයි ඩියගෝ මැරඩෝනා ආජන්ටිනාවේ මැරඩෝනාගේ දෙවියන්ගේ හස්තය සහ හොඳම ගෝලය 1986 ජුනි 22 වෙනිදා තමයි ඒක වාර්තා කරලා තියෙන්නේ. ඒ ආජන්ටිනාව සහ එංගලන්තය අතර පැවති ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව තරගයේදී මේ සුප්‍රසිද්ධ ගෝල දෙකේ එකිනෙකට මිනිත්තු 4ක් ඇතුළත තමයි දෙවියන්ගේ හස්තය සහ සතවර්ෂයේ සියවසේ ගෝලය. එතකොට දෙවියන්ගේ හස්තය සියවසේ ගෝලය. මේ ඔක්කොම එතකොට ඒක වාර්තා කරලා තියෙන්නේ එංගලන්තයට UK-ට එරෙහිව තමයි වාර්තා කිරීම කරලා තියෙන්නේ. පාපන්දු ක්‍රීඩාවේ දෙවියා ලෙසින් ද යන අන්වර්ථ නාමයෙන් හැදෙන ඩියගෝ මැරඩෝනා ජීවිතයෙන් සමුගත්තා 2020 නොවැම්බර් 25 වෙනිදා. ඒ නිසා තමයි මෙච්චර ඔහු ගැන සාකච්ඡා කරන්නේ. නොවැම්බර් 25 මේ දිනට යෙදුන ආජන්ටිනාවෙන් තමයි සටන් කළේ. පාපන්දු ක්‍රීඩාවේ දෙවියා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. ඉතින් වැදගත්. පාපන්දු ක්‍රීඩාවේ දෙවියා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ මැරඩෝනා තමයි. ආජන්ටිනාවේ බුවනස් අයිරස් නගරයේදී 1960 වසරේ ඔක්තෝබර් 20 වෙනි දින උපත ලද ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරේ අවුරුදු 15 දී පමණ කියලා කියනවා. හරි ඒත් එක්කම අපි අවසන් කරනවා ජනවාරි මාසයේ පළමු අර්ධයට අදාළ දෙසතිය සංග්‍රහයේ සාමාන්‍ය දැනීමේ කරුණු විග්‍රහය. ඒත් සමගින් අපි ඉක්මනින්ම ආරම්භ කරනවා ඔක්තෝබර් මාසයේ මුල් කොටසට අදාළ දෙසතිය සාමාන්‍ය දැනීමේ කරුණු විග්‍රහය ඉක්මනින්ම ආරම්භ කරමු. ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු විශාලතම සුළං විදුලි බලාගාරය කුමක්ද කියලා අහනවා. මේ විදුලිය හා සම්බන්ධ බලාගාර හා සම්බන්ධ ප්‍රශ්න එන්න ඉඩකඩ තියෙන නිසා අපි පොඩි ඉඩක් ඒ වෙනුවෙන් වෙන් කරගනිමු. බලාගාර හා සම්බන්ධව සමහර ඒ වගේ මෙගාවොට් සංඛ්‍යාව ඔය මොළගහ කණ්ඩායමෙන් මහන් ඉඩකඩ තියෙනවා. ඉතින් බලාගාර ගත්තන් පස්සේ විශාලතම සුළං විදුලි බලාගාරය තමයි මන්නාරම විදුලි බලාගාරය. හරි. ජාත්‍යන්තර පොල් දිනය අපි සාකච්ඡා කරා බිත්තර දිනය ජාත්‍යන්තර ඒ ආදි වශයෙන් දින සාකච්ඡා කිරීම වලට අපි මම හිතන්නේ තැනක් වෙන් කරගත්තා. ඒ තැන වෙන් කර ගැනීම ගැන අපි මෙතන සටහන් කරගමු. සැප්තැම්බර් මාසේ 2 වෙනිදා තමයි අපි වැඩි සාකච්ඡා වෙන්නේ නැති කරුණු. ඒ තමයි පොල් දිනය. ජාත්‍යන්තර පොල් දිනයේදී ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් ඇමරිකානු උපජනාධිපති අපි එක් කතා කරා. විදුලි බලය ක්‍රියාත්මක වූ පළමු නගරය ලෙස වාර්තා වෙන මුළු ලෝකයේම බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරය 1881 බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරය තමයි ඉස්සෙල්ලම ලෝකේ විදුලි බලය ක්‍රියාත්මක වෙච්ච රට බවට පත් වෙන්නේ. විදුලි බුබුළු වාණිජ මට්ටමේ නිෂ්පාදනය වී නොතිබුණු සමයක ඩීසල් ජනක යන්ත්‍රයක් භාවිතා කරමින් පළමුවට ලංකාවේ විදුලි බල්බයක් දැක්වේ කොළඹ කොටුවේ තිබූ බ්‍රිස්ටල් හෝටල්. ඒකත් බ්‍රිස්ටල් කියන වචනයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ලංකාවේ ප්‍රථම වාණිජ විදුලි උත්පාදකාගාරය 1895 දී බවුඩ්ස්ටඩ් සහෝදර සමාගම මගින් කොළඹ කොටුව ඉදිකරන ලද කුඩා විදුලි උත්පාදකාගාරයක්. එම සමාගම විදුලි බල ආඥා පනතේ අංක 5 යටතේ ස්ථාපනය කරන අතර ලංකාවට විදුලි සැපයීම සඳහා බලයලත් පළමු සමාගම විදිහට තමයි 1895 දී බවුඩ්ස්ටඩ් සහෝදර සමාගම නම් කරන්නේ. ලංකා ජල විදුලියේ සමාවෙන ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය තමයි ලක්ෂපාන බලාගාරය. ලංකා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කෙරුණේ 1969 නොවැම්බර් 1 වෙනි දින අංක 17 දරන පාර්ලිමේන්තු පනත මගින් තමයි ලංකා විදුලි බල මණ්ඩලය ස්ථාපනය කරේ. වර්තමානයේ මෙරට විදුලි සැපයීම බාර වෙලා තියෙන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය 1969 තමයි ස්ථාපනය වුණේ. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසින්ගේ අධිපත්‍යයට සම්පූර්ණයෙන් යටත් වුණේ අපි උඩට ගිය සමස්සන් කිරීමත් එක්ක 1815 දී. නිදහස දිනා ගැනීමට ඉංග්‍රීසියට එරෙහිව අපි සටන් දෙකක් ප්‍රධාන වශයෙන් දියත් කරා 18 සහ 48 ආදී වශයෙන් 1800 මුහුදු පුරාවිද්‍යා විෂයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලයයි වල ආරම්භ වුණා. මුහුදු පුරාවිද්‍යාව මුහුදු පුංගයන් සම්බන්ධ පුරාවිද්‍යා විෂයක් විදිහට ලංකා විශ්වවිද්‍යාලයට අරන් ආවේ 2012 දී. ලේඛන කලාව උදෙසා එංගලන්තයේ මහරජිනගෙන් ලබාගත හැකි ඉහළම ඇගීම වෙන MBE සම්මානයෙන් පුදලද ලංකාවේ එකම ලේඛකයා කවුද කියලා අහන එක හොඳ සාමාන්‍ය දැනීමක් කරනවා. ලේඛන කලාව උදෙසා එංගලන්තයේ මහරජිනගෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ඇගීම් සම්මානය ඇගීම MBE සම්මානයෙන් පුදලද ලංකාවේ එකම ලේඛකයා තමයි මාටින් වික්‍රමසිංහ මහත්මයා. කොග්ගල මහා ප්‍රඥා විදිහට හඳුන්වන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයා. එතුමාගේ තුන්වැනි නවකතාවල පළවෙනි නවකතාව තමයි ගම්පෙරළියේ 1944.
සිංහල විචාර කලාවේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන සිංහල සාහිත්‍යයේ නැගීම කියන එක රචනා කළෙත් මාර්ටින් වික්‍රමසිංහයන්. සිංහල විචාර කලාවේ විශිෂ්ටතම කෘතිය විදිහට සැලකෙන සිංහල සාහිත්‍යයේ නැගීම කියන ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනෙත් මාර්ටින් වික්‍රමසිංහයන් විසින්. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස 2020 සැප්තැම්බර් මාස 8 වෙනි දින වාර්තාවක් පිහිටුව තරුණයා තමයි ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්. අන්න ඔක වැදගත් ක්‍රීඩා පුවත්පත්තුරු වලට අපි ඒක එකතු කරගන්න ඕන. ක්‍රිකට් සම්බන්ධ උතුරු වලට අමතරව අපි ක්‍රීඩා වලට ස්පෝර්ට් වලට අපි පිටුවක් දැනට එකතු කරලා තියෙනවා. ඉතින් ඒකෙත් පාපන්දියටදී අපි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන සටහන් කරලා තියෙනවා. මැරඩෝනා ගැන අපි වෙන තැනක සටහන් කරගත්තා. මෙතන අපි දාමු දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා. 2020 දකුණු ආසියානු ක්‍රීඩාවලදී තමයි මේ වාර්තා තියන්නේ. සැප්තැම්බර් 8 වෙනි දින වාර්තා පිටුව. ඒ තමයි ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්. යුපුන් අබේකෝන්. එම වාර්තා පිහිටුවේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර විවෘත මල්ල ක්‍රීඩා තරගයේදී මීටර් 100 ඉසව තප්පර 10. එතකොට මේ මීටර් 100 සඳහා එක සමාවෙන්න ඕන මම ඉස්සෙල්ලා කිව්ව දකුණු ආසියානු ක්‍රීඩාවලදී කියලා. මේක ඇත්තටම වාර්තා පිහිටලා තියෙන ජර්මනියේ පැවති ජාත්‍යන්තර විවෘත මල්ල ක්‍රීඩා තරගයකදී තප්පර 10.16කින් මීටර් 100 අවසන් කරලා. ඊට පෙර මේ වාර්තාව හිමාශේෂාන් තප්පර 10.22ක කාලයක තමයි තියලා තියෙන්නේ. එක්සත් ජාතීන් යනුවෙන් හඳුන්වන්නේ අපි දන්නවා එක්සත් ජාතීන් ලෝක සාමය සහ සමාජ ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීම නිසා ස්වේච්ඡාවෙන් එක්ව සිටිනා වූ ස්වාධීන රටවල අන්‍ය සම සංවිධානයක් එකමුතුවක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙරගමන් කරු එහෙම නැත්නම් කවුරු මුල් කරගෙනද මොන සංවිධානය මුල් කරගෙනද පාදක කරගෙනද නිර්මාණය වුණේ ගත්තොත් ඒ ආරම්භයේ ජාතීන්ගේ සංවිධානය මුල් කරගෙන. ජාතීන්ගේ සංවිධානයේ පිහිටවීමේදී අරමුණ උනේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීම මෙන්ම අන්තර්ජාතික සහයෝගීතාවය ඉස්මතු කිරීම. නමුත් ජාතීන්ගේ සංවිධානයේ තිබියදීම තමයි දෙවන ලෝක යුද්ධයකට ගියේ. ඒ නිසා තමයි ඒක අසාර්ථකයි කියලා තේරුම් ගත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම රැස්වීම පැවැත්වුණේ. එක්සත් ජාතීන්ගේ අලුත් සංවිධානයේ ප්‍රථම රැස්වීම සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර තමයි තිබුණේ. ඉතින් සමුළුවේ බලකණු තුනක් අපි කතා කරනවා ෆ්‍රැන්ක්ලින් රෝස්වෙල්, වින්සන් චර්චිල් සහ ජෝසප් ස්ටාලින් විදියට. බලකණු තුනයි. කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කරන්න නම් ගත්තේ පුරෝගාමීන් තුන්දෙනා. නම යෝජනා කර එක්සත් ජාතීන් කියන එක ෆ්‍රැන්ක්ලින් රෝස්වෙල් මහතා ඇමරිකානු ජනාධිපති. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1945 ඔක්තෝබර් මාසේ 24. ඒ අනුව තමයි ඔක්තෝබර් මාසේ 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ දිනය බවට පත් වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය තියෙන ඇමරිකාවේ නිව්යෝක් වල. එක්සත් ජාතීන්ගේ නිල ලාංඡනය මතකයට ගන්න ඕන. ඒකේ තියෙන්නේ සුදු එක්සත් ජාතීන්ගේ දජයේ සුදු ලාංඡනය සහිත නිල් පැහැති පසුබිමක් තමයි තියෙන්නේ. ලෝක සිතියමක් සහ ඒ වටා ඇති ලෝක සාමය සංකේතවත් කරන ඔලිව් වතු වලින් තමයි ඒක සමන්විත වෙන්නේ. එක්සත් ජාතීන්ගේ නිල භාෂා මොනවද කියලා ගත්තන් පස්සේ අපි භාෂා 6ක් නම් කරනවා. චීන භාෂාව මැන්ඩරින්, ඒ වගේම තමයි ඉංග්‍රීසි, ප්‍රංශ, රෂියන්, ස්පාඤ්ඤ සහ අරාබි භාෂා. ඒක හොඳට මතක තියාගන්න ඕන. චීන භාෂාව, එහෙම නැත්නම් මැන්ඩරින් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, ඊට පස්සේ රුසියා භාෂාව, ස්පාඤ්ඤ භාෂාව සහ අරාබි භාෂාව. එක්සත් ජාතීන්ගේ ආරම්භක සමාජිකත්වයේ කීයද? 51යි. ජාතීන් 50ක නියෝජිතයෝ 1945 ජුනි 26 වෙනිදා සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබුවා. පශ්චාත් යුද සමයේ සිය ආණ්ඩුවේ ස්වභාවය නිශ්චය වී නොතිබුණු බැවින් නියෝජිතයෙකු එවීමට නොහැකි වූ පෝලන්තයේ පසුව අත්සන් කොට එක්සත් ජාතීන්ගේ මුල් සමාජිකයන්ගේ 51 වෙනියා බවට පත් වුණා පෝලන්තය. එකත් මතක තියාගන්න. 50ක් ඉස්සෙල්ලාම අත්සන් කළා. පස්සේ 51 වෙනියා අත්සන් කළා. ආරම්භයේ 51යි. වර්තමානයේ සමාජිකයන් 193යි කියලා අපි කතා කරන අවසානට එකතුනේ අලුත්ම රාජ්‍ය දකුණු සුඩානය. ශ්‍රී ලංකාව සමාජිකත්වයේ ලබාගත් දිනේ අතිශය වැදගත්. ඒක අතිශය වැදගත්. ඒක සටහන් කරගන්න ගොඩාක් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍රවල අහන ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාව UN එකට ශ්‍රී ලංකාව බැඳිච්ච දිනය. ඒ තමයි 1955 දෙසැම්බර් මාසේ 14 වෙනි දිනය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සදුම්ලත් ආයතන 6ක් තියෙනවා. ඒ තමයි මහා මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, මහා ලේකම් කාර්යාලය, ආරක්ෂක මණ්ඩලය, අන්තර්ජාතික අධිකරණය සහ භාරකාර මණ්ඩලය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට එම නම යෝජනා කළේ කවුද කියලා අහුවොත් ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් මහතා අපි කලින් කතා කරා. අන්තර්ජාතික යුද්ධ අධිකරණය පිළිලා තියෙන නෙදර්ලන්තයේ හේග් නුවර. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මූලස්ථානයේ ඉතාලියේ රෝමයේ. ලෝක තැපැල් සංවිධාන මූලස්ථානයේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවර. ස්විට්සර්ලන්තයේ බර්න් නුවර තමයි තියෙන්නේ. ලෝක තැපැල් සංවිධානයේ මූලස්ථානයේ විදියට ලෝක සිවිල් ගුවන් සේවා සංගමයේ පිහිටියේ මූලස්ථානයේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර. සිවිල් ගුවන් සේවා සංගමයේ මූලස්ථානයේ කැනඩාවට ගියා ඒ මොන්ට්‍රියල් නුවරට. ඒ වගේම කම්කරු සංවිධානය අපි අහලා තියෙන මූලස්ථානයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා වල තමයි පිහිටන්නේ. එකම ක්‍රීඩා පිටියේ වැඩිම ශතක ප්‍රමාණයක් ලබලා වාර්තාපත් ලැබූ ක්‍රීඩකයා තමයි මහේල ජයවර්ධනයන්. පාහියන් ලෙන පිහිටියේ කොහෙද? බුලත් සිංහල. රුහුණේ සිංහයා විදියට අපි හඳුන්වන්නේ ඩී.ඒ. රාජපක්ෂයන්. අක්කර පහ නවකතාව රචනා කරේ මඩවල එස් රත්නායක. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩලු 800 සම්පූර්ණ කළේ ගාල්ලේදී ඒ ඉන්දියාවත් සමග තරග වැදීමේදී. ලුණු රසති ජලයේ තිබෙන එකම ගංගාව තමයි විනිගර් ගංගාව. වැඩිම වාර ගණනක් නොබෙල් සම්මාන හිමි කරගත් ජාත්‍යන්තර සංවිධානයේ කහනවා රතු කුරුස සංවිධානය. එක්දින ඉනිමක වැඩිම 6-15 සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ඉයන් මෝගන් කියලා කියන්නේ. සපත්තු කරුවෙකු සමාවෙන ඔලිම්පික් ඉතිහාසයේ කළු සැප්තැම්බර් විදියට හඳුන්වන්නේ 1972. ඔලිම්පික් ඉතිහාසයේ කළු සැප්තැම්බර් විදියට හඳුන්වන්නේ 1972. ඉස්සෙල්ලම ඔලිම්පික් තරගයකට සහභාගී වුණේ රටවල් 14යි. ඔසාමා බින් ලාඩන් උපන් රට සෞදි අරාබිය. ඉන්දියාව බංග්ලාදේශය චීනය හරහා ඉන්දියාවත් බංග්ලාදේශයත් චීනයත් හරහා ගලන ගංගාව බ්‍රහ්මපුත්‍ර ගංගාව. ලෝකේ ප්‍රථම ත්‍රස්ත සංවිධානය. ලෝකේ ප්‍රථම ත්‍රස්ත සංවිධානය අපි ETA කියලා නම් කරනවා. ඇමරිකා ජනාධිපති වූ හොලිවුඩ් රංගන ශිල්පියා තමයි රොනල්ඩ් රේගන්. ඇමරිකාවේ ජනාධිපති ධූරයටපත් වෙච්ච හොලිවුඩ් රංගන ශිල්පියා තමයි රොනල්ඩ් රේගන් කියලා කියන්නේ. ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ පිහිටි රට. ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ පිහිටියේ රුසියාවේ. මේ වහගෙන ඉන්න අතීතයේ බාතාවියාව විදියට හඳුන්වන නම අතීතයේ බාතාවියාව තමයි අද ජකාර්තා විදියට හඳුන්වන්නේ. මොගල් අධිරාජ්‍ය ජ්‍යෙෂ්ඨතම පාලකයා විදියට සැලකන්නේ මහා අක්බර්තුමා. ලොව ප්‍රධානතම ස්වභාවික වායු නිදි පිහිටා ඇති රට. ලෝකේ ප්‍රධානතම ස්වභාවික වායු නිදි පිහිටා ඇති රට තමයි රුසියානු ෆෙඩරේෂනය විදියට අපි නම් කරන්නේ. එතකම ලම්බාඩා නැටුම අයත් රට තමයි බ්‍රසීලිය. ලම්බාඩා නැටුම. කරාබු නැටි දිවයින කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ මැඩගස්කරය. දෙවියන්ගේ නෙළුම් මුයන කියන නමින් හඳුන්වන්නේ අපි භූතානය. අහස සූරණ නගරයේ විදිහට අපි හඳුන්වන්නේ නිව්යෝර්ක්. කඳු හතේ නගරයේ විදිහට අන්වර්ථ නාම සකස් වෙන්නේ රෝමයට. සුබ ප්‍රාර්ථනා තුඩුව පිහිටලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ. ලංකාවේ භාෂා ශිෂ්‍යයෙකුට sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය තෝරාගෙන ඉගෙනීමට අවස්ථාව සැලසෙන්නේ 10 වෙනි ශ්‍රේණියේ සිට. ලංකාවේ භාෂා ශිෂ්‍යයෙක් නම් sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය තෝරාගෙන ඉගෙනීමට අවස්ථාවක් එයාට සැලසෙන්නේ 10 වෙනි ශ්‍රේණියේ ඉඳන්. ලංකාවේ අඩුම අධ්‍යාපන කලාප පිළිලා තියෙන පළාත තමයි සබරගමු පළාත. ලංකාවේ අඩුම අධ්‍යාපන කලාප වශයෙන් ගත්තොත් සබරගමු පළාතේ තමයි තියෙන්නේ. බස්නාහිර පළාතේ ගත්තොත් අධ්‍යාපන කොට්ටාස 38ක් තියෙනවා. ලංකාවේ අධ්‍යාපන කොට්ටාස විදිහට වැඩියෙන්ම තියෙන අඩුවෙන්ම තියෙන අපි කියන්නේ සබරගමුවේ වැඩියෙන්ම තියෙන නැගෙනහිර ඒ 48ක්. බස්නාහිර පළාතේ 38යි නැගෙනහිරට 48ක් තියෙනවා. ජාතික අධ්‍යාපන කොමිසමක් මුලින්ම ලංකාවේ ආරම්භ කරන්න යෙදුනේ 1961 අවුරුද්දේ. පළාත් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ කුමන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද? ඉතින් පළාත් කෙරෙහි අවධානය යොමු වෙච්ච 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්. ඒත් එක්කම අපි දෙසතිය සංග්‍රහ වාර්ෂිකයෙන් ඔක්තෝබර් මාසේ පළවෙනි අර්ධයට අදාළ දෙසතිය සංග්‍රහයෙන් කරපු සමාදැනීමේ කරුණු විග්‍රහය අවසන් කරනවා. අපි බලමු ඊළඟ වීඩියෝවත් එක්ක දෙසතිය සංග්‍රහ වාර්ෂිකයේ කරුණු ටික නිමා කරලා අපි අලුත් මාතෘකාවකින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න.